right. Hi, boys. යන්න ඔයාලගේ අලුත් මාතෘකාව Hi, boy. කුලක 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 මාතෘකාව මොකද්ද? කුලක. හරි. right. මේකට ඉංග්‍රීසියෙන් කියනවා සෙට් කියලා. අර ඔයගොල්ලන්ගේ වචන වලින් කියන්නේ සෙට් එක බහිනවා කියන්නේ. නේද? අපේ සෙට් එක නම් බරු ඈ අන්න සෙට් එකක් ආවා ඈ පාර සෙට් එක එතන හිටියේ සෙට් කියන කුලකය කුලකයක් right ලියන්න නිසි ලෙස අර්ථ දක්වන ලද නිසි ලෙස අර්ථ දක්වන ලද සමූහයක් නිසි ලෙස අර්ථ දක්වන ලද සමූහයක් කුලකයක් ලෙස හඳුන්වන ලැබේ කුලකයක් ලෙස හඳුන්වනු ලැබේ කුලකයක් ලෙස හඳුන්වනු ලැබේ අපි කිව්වේ නිසි ලෙස අර්ථ දක්වන ලද සමූහයක් කුලකයක් ලෙස හඳුන්වනු ලැබේ කියන අර්ථ දක්වන මේ සෙට් එක මේ කට්ටිය කියලා කියන්නේ 11 වසරේ පන්තියේ ළමයි හරියටම කියන්න ඕනේ මේ කට්ටිය අහවල් කට්ටිය 10 වසරේ සෙට් එක කොල්ලෝ සෙට් එක 9 පන්තියේ ගැහැණු ළමයි ටික නිසි ලෙස අර්ථ දක්වන ලදී සමූහයකට කියනවා මොකද්ද කුලකයක් ඔයගොල්ලෝ ඒක දන්න ඔයගොල්ලෝ කුලකය කියලා කිව්වේ නැතුණාට ඒ කුලකය කියන එක ඔයගොල්ලෝ දන්න ඊළඟ කුලකයක් දැක්විය හැකි කුලකයක් දැක්විය හැකි ආකාර කුලකයක් දැක්විය හැකි ආකාර කිහිපයකි කුලකයක් දැක්විය හැකි ආකාර කිහිපයකි එක කුලකයේ අවයව විස්තර කරන කුලකයේ අවයව විස්තර කරන ප්‍රකාශනය කුලකයේ අවයව විස්තර කරන ප්‍රකාශනයක් සංගල වරහන් තුල දැක්වීම සංගල වරහන් තුල දැක්වීම සර් මොකද්ද කුලකයේ කුලකයේ අවයව විස්තර කරන ප්‍රකාශනයක් සංගල වරහන් තුල දැක්වීම සංගල වරහන් තුල දැක්වීම ඊළඟ එක කුලකයන්වා අවයව සියල්ල සංගල වරහන් තුල දැක්වීම
අවයව සියල්ල සඟල මරහත් පිට දැක්වීම අවයව සියල්ල සඟල මරහත් පිට දැක්වීම මේක වෙන් රූප සටහනක් මගින් දැක්වීම වෙන් රූප සටහනක් මගින් දැක්වීම හරි දැන් බලන්න පොඩ්ඩක් බෝඩ් එක දිහා මෙහෙම ළමයි අපි කියනවා මේ සිම්පල් A කියලා අවයවයක් තියෙනවා. අද මේ අවයවයේ නම සිම්පල් A. මේ සිම්පල් A කියන අවයවය පුතා අදම සම්බන්ධ වෙලා ඉන්නේ කවුද කියන්නේ? මයික් ඔන් කරලා කියන්න බය නැතුව. මේ පන්තියේ බයින්නේ ගහන්න. විමුක්ති සම්ප කවුද පුතා? විමුක්ති සම්ප විමුක්ති පුතා කොහෙද ගෙවල්? කඳ ගැටි කන්ද ගැටි. ඔව් ඒ කියන්නේ කන්ද ගැටි කියන්නේ කොහෙද ඔය? ආසන්නම නගරේ. බදුල්ල මෙහෙමයි අපි මේ 9 වසර නේද? ඔව් සර් හරි. අපි ඔයාලගේ අච්චුපතේ තියෙන පාඩම් එක තමයි මේ ආවරණය කරමින් යන්නේ. හරි අපි ගිය මාසෙම සම්පූර්ණයෙන් නොමිලේ පන්ති කරා. මේ මාසෙ නම් අපි රුපියල් 400ක මුදලක් අය කරනවා. පන්තියට. ඉතින් ඒක ඔයගොල්ලෝ ගෙවන්න බැංකුවට මේ විස්තර ගෲප් එකට දාලා තියෙනවා. කාට හම්බුනේ නැත්නම් මම ආපහු දාන්න. හරි නේද? දාන සර්. හරිද? හා සර් නේද? ඔව් සර් හරි. දැන් කවුද සම්බන්ධ වුනේ? ලොකුනේ කියලා කියන්නේ කතා කරන්නේ කවිෂා නේද? කවිෂා right දැන් යපනේ මේක පුතේ මෙහෙමයි නමම අහගන්න පාඩම මැදින් සම්බන්ධ වුණොත් මුල ටික අහගන්න වෙන මට හෙට කතා කරලා මගේ රෙකෝඩින් එකක් ඉල්ල ගන්න ඕනේ තේරුණාද හරි පරණ කට්ටිය නම් දන්න අලුත් කට්ටිය අහගන්න යම් කිසි දෙයක් තේරුන්නේ නැත්තම් ඇහුන්නේ නැත්තම් ලියා ගන්න බැරුව කියනවා ඈ කිය ආය අහන්න ඕනේ හෙට උදේට මට කෝල් එකක් දීලා කියනවා සර් මට කරගන්න බැරුව කිය රෙකෝඩින් එක දෙන්න. එතකොට මම රෙකෝඩ් එක දෙනවා. මුලින් ඉඳන් ආපහු පාඩම රිපීට් කරගත්තා. ඒක අවුලක් නැහැ. රයිට්? එයම් පාඩමට. A කියන එක්කෙන අයිතිලු මෙන්න මේ කැපිටල් අපි තමු B කියන කුලකට මෙයාගේ ළමෙක්ලු. මේ ඒක සිම්පල් A කියන එක්කෙන අයිති මෙයාට. මෙයාගේ අවයවය සිම්පල් A කැපිටල් B ගේ අවයවය කොහොමද ඒක ලියන්නේ? ඒක ලියන්නේ මෙන්න මෙහෙම. පුතේ ඔයාලා නිකන් C අකුරු වගේ පස්ස දිගයක් උඩට දාන්න. සිම්පල් A අවයවයක් කාගේද B ගේ. එහෙනම් ඔයාලගේ මේ කවුද මේකේ ලොක්කා කියලා? ලොකු එක්කෙනා කවුද? B මෙයාගේ අවයවය මෙයා දැන් මගේ අවයවය කවුද මගේ අක්කා මේ ඇඟිල්ල මේ නහය කට කන ඒ මගේ අවයව
කන අවයවයක් නේ ඉන්දිකගේ. නැත්නම් කට අවයවයක් නේ මිනිසාගේ. මිනිසෙකුගේ කටවල් දෙකක් නේ කට. නහය අවයවයක් නේ මිනිසාගේ. අවයවය දෙන මිනිසාද? ඔව් අයිතිකාරයා මිනිසා. අවයවය කවුද? නහය. එහෙනම් A කියන එක්කෙන අවයවය කාගේද? B ගේ. කාගේද මේ? B ගේ. තේරුණා නේද? right. ලියන්න. මේක ලියා ගන්න. ගොඩාක් උඩට ඕනේ නැහැ මේක. සාමාන්‍ය C අකුර වගේ. E අකුර නෙමෙයි ඈ පොඩ රවුමකට ගන්න. ලියන්න simple A අණු. simple A අණු. capital B කුලකයට අයත් capital B කුලකයට අයත් අවයවයක් වේ. අවයවයක් වේ. B simple A අණු capital B කුලකයට අයත් අවයවයක් වේ. ඒක ලකුණු කරන්න මෙන්න මෙහෙම තමයි ලියන ගණිතයෙන් කියන්නේ. A E අකුර වගේ එක දැම්මා B. දැන් A අවයවයක් වේ B ගේ. අපි කියන මෙහෙම. N simple N අවයවයක් නොවේ කියන හරහාට ඉලක්ක B. simple N යනෝ B කුලකයේ අවයවයක් නොවේ. මේක පුතේ සංකේත ටිකක් තියෙන ඉගෙන ගන්න. සංකේත ටිකක් තියෙන. වයි නැතු ඉන්න. හරි? simple A කියන එක්කෙනා B ගේ අවයවයක් වුණා. simple N කියන එක්කෙනා B ගේ අවයවයක් නොවේ. එහෙම නෑ. එයා වෙන්නේ කාගේ හරි යන්නේ. හරි. මේව තමයි අංකණය කරන්නේ. මේක තමයි අංකණය කරනවා කියලා කියන්නේ. ඊළඟ තරුවදා ලියා ගන්න. කිසිම අවයවයක් අඩංගු නොවන කුලකයේ කිසිම අවයවයක් අඩංගු නොවන කුලකයේ කිසිම අවයවයක් අඩංගු නොවන කුලකයේ අභිශූන්‍ය කුලකය ලෙස හැඳින්වේ. අභිශූන්‍ය කුලකය ලෙස හැඳින්වේ. අභිශූන්‍ය කුලකය ලෙස හැඳින්වේ. ඉතින් මේ වගේ හිස් සංගල වරහන පොඩි සංගල වරහන හිස් එකක් ඇත්තට මුකුත් නැහැ. දැන් බෝලයක් දාලා කපන්න. බෝලයක් ලෙස මේක මේක හැබැයි මේක දැම්මොත් කරදියේ මේක ඇතුළට මේක දාන්න තමයි. එහෙම දැම්මොත් කරද. එන අවයවයක් තියෙනවා මේ වගේ.
හෝ ලෙස දක්වනු ලැබේ. දක්වනු ලැබේ. දක්වනු ලැබේ. මේ කියන වාක්‍ය ටිකේ තේරුම් ටික මම පස්සේ කියන්නම්. මේක ලියලා ඉවර වුණාට පස්සේ. ඔය ලියන්නයි කියලා දෙන්න දෙයක් කරන්න බෑ. ඉතින් අපි ලියාගමු. ඊට පස්සේ අපි එක එක තෝරගමු මොකක්ද මේ කිව්වේ. දැන් වාට ලියනොත් තේරෙන්නේ මොනවද මේ කියන වචන කියලා. මම කියලා දෙන්න. ඊළඟ රූලක් කළා ආපහු තමයි දාලා සර්වත්‍ර කුලකය සර්වත්‍ර කුලකය S ලෙස වූ එළ මේ අකුර දාන්න. මේක ඉංග්‍රීසි ඕඩිය අකුරක්වත් සිංහල ඕඩිය අකුරක්වත් නෙමෙයි. හරි. ඒක මෙහෙම ඔන්න ලෙස ඕ ආයෙත් ඒ වාක්‍ය කියනවා. සර්වත්‍ර කුලකය වයලන්ට පවක් කියලා දෙනවා. සර්වත්‍ර කුලකේ S ලෙස ඕ මේ අකුර ලෙස අංකණය කෙරේ. ලෙස අංකණය කෙරේ. ඊළඟ තරුව දාන්න. උලක් කරන්න. කුලකයක ඇති අවයව සංඛ්‍යාව කුලකයක ඇති අවයව සංඛ්‍යාව කුලකයක ඇති අවයව සංඛ්‍යාව එහි අනේකත්වයේ නම් වේ. එහි අනේකත්වය එන්න වචන අනේකත්වයේ නම් වේ. අනේකත්වයේ නම් වේ. කුලකයේ අවයව ගණන කුලකයේ අවයව ගණන n වරහණක් a ලෙස අංකණය කරනු ලැබේ. ඒ කියන්නේ A කුලකයේ අවයව ගණන. හරි. B කුලකයේ අවයව ගණන NB. P කුලකයේ අවයව ගණන NP. C කුලකයේ අවයව ගණන NC. NA ලෙස අංකණය කරනු ලැබේ. අංකණය කරනු ලැබේ. අංකණය කරනු ලැබේ.
අපි මේ කියපු කරුණු ටික නැවත තෝරගමු. අද මේ කියන්නේ කියලා. right? අපි හිතමු කැපිටල් A කියලා කුලකයක් ඇතුලේ ඉන්නවා. A E I O U. හරි. කැපිටල් A කුලකයේ ඉන්නේ කවුද? A E I O U. මේ මොනවද? A E I O U කියන්නේ මයික් ඔන් කරලා කියලා බලන්න. ඉංග්‍රීසි හෝඩියේ වවල් ලකුරු. ඉංග්‍රීසි හෝඩියේ ස්වර. හෝඩියේ මොනවද? ස්වර. vowels කියන්නේ ඒවට තමයි. ඉංග්‍රීසි හෝඩියේ vowels. ඉංග්‍රීසි හෝඩියේ කිව්වම ස්වර. නැත්නම් vowels. හරි. මට සිග්නල්. right. අහගන්න. අපිට ලියන්න පුළුවන්. එහෙනම් ඒ කුලකයේ ඇතුලේ ඉන්න කවුද පුතේ? A කියන කුලකයේ ඇතුලේ ඉන්න කවුද? A E I O U. දැන් මේ පස් දෙනාම ඒට අයිති අවයව නේද? එහෙනම් අපිට පුළුවන් A කුලකයේ අයිති අවයවයක් තියෙනවා සිම්පල් A කියන. එයා මෙයාගේ අවයවයක් වේ කියන්නේ. තේරුණාද? තේරුණාද? එහෙනම් අපිට B එයාගේ අවයවයක්ද? හරමයි. B අවයවයක් නොවේ. තේරුණා නේද? හරි. තව අවයවයක් ගමු. E අවයවයක්. E කියන එක නා අවයවයක් ආගේ A. නේද? C අවයවයක් නොවේ. මේක ලියලා මේ හතර ලියන්න. ඕදා යූදා ලියගන්න බලන්න. ඉවරයිද ළමයි? හරි. අපිට මේකෙන් තව එකක් ලියන්න පුළුවන් නම් බලන්න. මේකේ අවයව ගණනපේ කරුවත් A කුලකයේ අවයව ගණන් A
එන්නේ කියලා කියන්නේ මෙයාගේ අනේකත්වය. අවයව සංඛ්‍යාව. AEIO නෙමෙයි. අවයව ගාන 1යි 2යි 3යි 4යි 5යි. ඉලක්කමෙන් 5. එයාට වරහන් ලක්ෂණ නැහැ. එන්නේ සමානයි 5යි. එන්නේ සමානයි 5යි. ඒකත් ලියාගන්න. ලියාගන්න. එන්නේ සමානයි 5යි. ඒ කුලකයේ අනේකත්වය. ඒ කුලකයේ අනේකත්වය. අනේකත්වය කියලා කියන අවයව සංඛ්‍යාව. අවයව සංඛ්‍යාව. අනේකත්වය නම් වේ කියලා වොල්ටුව. කියන අනුමාත්‍රිකාව. කියන අනුමාත්‍රිකාව. ළමයි මම ගිය බ්‍රහස්පතින්ද පන්තිය කරේ නෑ නේද? නෑ සර්. ඔය මම නිවාඩු නෑ දුන්නානේ. සර්. හරි. බ්‍රහස්පතින්ද කලින් කරේ පාඩම මොකද්ද? සමීකරණ නේද කරේ? ඔව් සර්. ඒක අපි දවස් දෙකක් කරා නේද? ඔව් සර්. ඔව් සර්. අලුත් කරලා තේරුන්නේ නැහැ කියලා ආයි කරා නේද? ඔව් සර්. ඔව්. ඒකේ සමගාමී සමීකරණ කොටස අපි හැදුවද? කියන්න බලන්න. ගණන් 10ක් හැදුවා සර්. සමගාමී සමීකරණ හැදුවා. එක්කෙනෙක් කිව්වා සමීකරණ කොටස ඉවරද කියලා. ඒකයි මම ඇහුවේ. කීයද පාඩම එක? පහළව. සමගාමී සමීකරණ වල තව කොටස් අවශ්‍ය නම් අපි ආපහු නැවත දවසක අරගෙන තව ටිකක් හදමු. හරි. right. කියන පරිමිත කුලක හා අපරිමිත කුලක පරිමිත කුලක හා අපරිමිත කුලක මොකද උනේ පරිමිත කියන්නේ? දැන් බලන්න ඒ වල අනේකත්වය කියන 5යිනේ. එහෙනම් 5 පරිමිතද අපරිමිතද? මයි කොන් කරන්නේ 5 පරිමිතද අපරිමිතද? දුරංජලි කියන්නේ දුරංජලි කියන්නේ පුතේ මයි කොන් කළා 5 කියන එක පරිමිතද අපරිමිතද? පරිමිත. පරිමිත කියන්නේ අගයක් ප්‍රකාශ කරනවා නේද? පරිමිත කියන්නේ පරිමිත සංඛ්‍යාවක් කියන්නේ නේද? අපරිමිතයි කියන්නේ මොකක්ද? ගණන් කරලා ඉවර කරන්න පුළුවන්ද? අලබයි බෑ නේද? බෑ. ඊට පස්සේ ඉරට්ට සංඛ්‍යා කියලා එක පරිමිතද අපරිමිතද? ඉරට්ට සංඛ්‍යා කියන සංඛ්‍යාන පරිමිතද අපරිමිතද? නිල්ලියා කියන්නේ නිල්ලියා මෙතුලි. ඔය මයික් ඔන් කරන්න.
චනුක හරි ඔන්න කරන්නේ කවුරු හොඳයි හොඳ තමයි ඈ ෂෝක් මොකද ඔය ඉගෙන ගන්න අපරිමිත. අදෙව් Sir. වා කියන්නේ අපරිමිත. යා කියන්නේ පරිමිතද අපරිමිතද අපරිමිතයි. අපරිමිතයි මොකද ඉරට්ට සංඛ්‍යාවක සීමාවක් නැහැ ගණන් කරන් ගියාගේ ඕනද එතකොට පූර්ණ සංඛ්‍යා කිව්වම පරිමිතද අපරිමිතද අපරිමිත. අපරිමිත ඕන තරම් ගියයි නේද හැබැයි මං කියනවා මෙහෙම එකේ ඉඳන් 100 දක්වා පූර්ණ සංඛ්‍යා පරිමිතද අපරිමිතද පරිමිත. පරිමිතයි ගණන් කරගන්න පුළුවන් සීමාවක් ඇතුලේ තියෙන එකේ ඉඳන් 100 දක්වා එතන එහාට ගණන් කරන්න බෑ තේරුණාද එකේ ඉඳන් ලක්ෂ දක්වා ගණන් කරන්න කියන්නේ එකේ ඉඳන් කෝටිය දක්වා ඒකත් පරිමිතයි ඒ ගණන් කරන්න පුළුවන් සීමාවක් තියෙනවනේ සීමාවක් නැතිව තමයි අපරිමිත වෙන්නේ හරි පරිමිතයි කියන එක සීමාවක් ඉන්නවා එලා ඉරට්ට සංඛ්‍යා කිව්වම අපරිමිතයි නමුත් එකේ ඉඳන් 1000 දක්වා ඉරට්ට සංඛ්‍යා කිව්වම පරිමිතයි ඇයි ඒ සීමාවක් තියෙනවා ඒක ගණන් කරලා ගන්න පුළුවන් right දැන් කියන දේ තේරුණා නේද දැන් ලියන්න පරිමිත කුලක හා අපරිමිත කුලක කියලා ලියුවා නේද ලියන්න කුලකයක අවයව සංඛ්‍යාව පරිමිත නම් කුලකයක අවයව සංඛ්‍යාව පරිමිත නම් කුලකයක අවයව සංඛ්‍යාව පරිමිත නම් එය පරිමිත කුලකයක් ලෙසද පරිමිත කුලකයක් ලෙසද අවයව සංඛ්‍යාව අපරිමිත නම් අවයව සංඛ්‍යාව අපරිමිත නම් අපරිමිත කුලකයක් ලෙසද අපරිමිත කුලකයක් ලෙසද හඳුන්වනු ලැබේ හඳුන්වනු ලැබේ හඳුන්වනු ලැබේ දැන් උදාහරණයක් ලියන්න අපි යමු කැපිටල් A සමාන 10ට අඩු ඉරට්ට සංඛ්‍යා 10ට අඩු ඉරට්ට සංඛ්‍යා සංගලවරහලක් දැම්මොත් කුලකය කියන වචනේ දාන්න ඕනේ කුලකයක් තමයි හැබැයි සංගලවරහලක් නැතුව ලියනවා නම් කුලකය කියන වචනේ ලියන්න ඕනේ අපිට 10ට අඩු ඉරට්ට සංඛ්‍යා කුලකය කියලා ලියන්න හැබැයි සංගලවරහලක් දැම්මම කුලකය කියලා ලියන්න අවශ්‍යයි එහෙනම් 10ට අඩු ඉරට්ට සංඛ්‍යා මොනවද තමයි පිළියම් උත්තරේ මොනවද 2 4 6 1 10ට අඩු ඉරට්ට සංඛ්‍යා හරි 10ට අඩු ඉරට්ට සංඛ්‍යා එහෙනම් මෙය පරිමිත කුලකයක්ද අපරිමිත කුලකයක්ද පුතේ පරිමිත. ලියන්නේ නම් ඉහත
කුලකය ඉහත කුලකය පරිමිත කුලකයකි පරිමිත කුලකයකි ඉහත කුලකය පරිමිත කුලකයකි අපි ගම්මු B කියලා කුලකයක් අපි ගම්මු B කියලා කුලකයක් තියෙනවා එයාදි කියනවා අපි ඉරට්ට සංඛ්‍යා ඉරට්ට ගත්තා ප්‍රථම කියලා ප්‍රථමක සංඛ්‍යා මොනවාද මේ ප්‍රථමක සංඛ්‍යා කියන්නේ 2 3 5 11 13 19 प्रथमक संख्या B කුලකේන අයිති අවයව තමයි 2 3 5 7 11 19 කොහම යනවා මේක අපි දන්නේ කොච්චරද කියලා එහෙනම් මේක පරිමිතද අපරිමිතද මේ තව තියෙන ඩොට් 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 තව තියෙන ලියන්න ඉහත දැක්වෙන මේක ලියාගන්න ඉස්සෙල්ලා හරි පුතේ ලියන්න ඉහත දැක්වෙන කුලකයේ අවයව පරිමිත නැත එනම් අපරිමිත වේ මෙය අපරිමිත කුලකයකි
लेना अनुमातृकावा कुलकेक अनुपूरकय कुलकेक अनुपूरकय कुलकेक अनुपूरकय कुलकेक अनुपूरकय હવે අනුපූරකය කියලා හඳුන්වන්නේ ගණිතයේ කුලකවලදී එයාට අයිති නෑ කියන එක. දැන් උදාහරණයක් හැටියට කිව්වොත් අපි මෙහෙම දැන් ළමයි මේ කුලකයට එක අයිතිද? මේක එක නෑ. දැන් B වල අනුපූරකය කියලා කිව්වා. අපිට ගන්න පුළුවන් එක තවම 4 6 8 9 බීට අයිති නැති ඒවා බීට අයිති නෑ අපිට සරලව කතා කරොත් ඊටත් වඩා මෙන්න මෙහෙම බලන්න ඔයගොල්ලෝ දන්නවා අපේ පන්තියේ උගන්වලා තියෙන ඔයගොල්ලන්ට කුලකයක් අඳින්න මේ වගේ කොටුවක් ඇතුලේ නේද? අපි කියමු මෙන්න මේක ඇතුලේ තියෙනවා කුලකයක් කවුද? ඒ මෙයා සාරුවත් කුලක අර අකුර අපි දාන. දැන් මෙයා ඒ නම් පුතේ මේ කුලකේ ඒ නම් මේ ටික මොකද්ද මේ ඒට අයිති නෑ එහෙනම් ඒ අනුපූරක a dash ඒකට තව වචනයක් කියනවා a dash b dash c dash dash කියලා කියනකොට වොලිබෝල් ගාති එහෙම පැනලා ගන්න උඩ පැනලා ගන්න dash පාන නේද එහෙනම් a dash ඒට උඩින් එහෙනම් ඒ වල අනුපූ මෙයා ඒ නම් මේ එළියේ ටික ඒ අනුපූරකය උඹලා මතක තියාගන්න අනුපූරකය කියලා කියන්නේ ඒට අයිති නොවන right හඳගන්න මේ හඳගන්න right එන්දරමයි ලියන්න මෙහෙම යම් කුලකයකට අයත් අවයව කිසිවක් යම් කුලකයකට අයත් අවයව කිසිවක් ඇතුළත් නොවන එහෙත්
සර්වත්‍ර කුලකයේ සියලුම අවයව ඒත් සර්වත්‍ර කුලකයේ සියලුම අවයව සර්වත්‍ර කුලකයේ සියලුම අවයව ඇතුළත් වනසේද වූ කුලකය ඇතුළත් වනසේද වූ කුලකය එම කුලකයේ අනුපූරකය ලෙස හඳුන්වනු ලැබේ. එම කුලකයේ අනුපූරකය ලෙස හඳුන්වනු ලැබේ. එම කුලකයේ අනුපූරකය ලෙස හඳුන්වනු ලැබේ. ඒ කියන්නේ පුතේ මේකයි. කුලකයට අයිති නැති සර්වත්‍ර කුලකයට අයිති. ඒ කියන්නේ සීමාව තුල ඉන්නවා. හැබැයි අදාළ කුලකට අයිති නෑ. ලොකු එකට අයිති. කොටුවේ ඇතුලේ ඉන්නවා. හරි. තේරුණාද? දැන් පන්ති කාමරයක් ගන්නකො. පන්ති කාමරය ඇතුලේ අපි කියනවා ගැහැණු ළමයි කුලකය. හැබැයි මේ පන්තියේ ගැහැණු ළමයි විතරක් නෙමෙයි පිරිමි ළමයිනුත් ඉන්නවා. ගැහැණු ළමයි කුලකේ ඉන්නේ ඒවල ඒටයි නැති පිට ඉන්නවා පිරිමි ළමයි. එහෙනම් ගැහැණු ළමයින්ගේ කුලකේ නොවන කුලකයට කියනවා එයාගේ අනුපූරකය. මොකද කියන්නේ? අනුපූරකය. හරියට මේ තියරි ටික ඔළුවට දාගන්න. මේ සිද්ධාන්ත කරුණු හරියට ඔළුවට දාගත්තේ නැත්නම් පුතේ ගණන් හදන්න බෑ. අපේ පැත්තට නම් අයියම වහිනවද? බලන්න වහිනවද? බලන්න වහිනයි. අයි කොන් කරලා කියන්න බෑ. වහිනවද? නෑ. වහිනානේ සර්. වහිනවනේ. අද කොහෙද? ඉන්ද්‍රාගාරේ. මේත් වහිනවා පුතේ. අකුණු ගහන්න යන්නේ නැත්තම් නෑ. අපි අකුණු ගහන ගැව්වොත් අයින් වෙමු ඈ. අසර ගමන් සිග්නල් එක පොඩක් ගෙන්නේ කැඩි කැඩි මට පේනවා. තුන් දෙනෙක් ඉන්නවා පන්තියේ. ඒ තුන් දෙනා යනවා එනවා. ඒ පව් ඉතින් මට හරි දුකයි. ඈ ඒ ළමයි ඉගෙන ගන්න ආසයි. ඒකනේ එන්නේ. එනවා. ටිකක් වෙලාවකින් යනවා. අයියේ යාන යනවා නෙමෙයි සිග්නල් අතු වෙනවා. හරිම කනගාටුයි. ලංකාවේ ලොකු රස්තියක් මේක. සමහර පළාත්වල ඔයාලා වගේ නෙමෙයි මේ ගස් ගල් උඩ නැගලා උගෙන ගන්න. ඈ සමහරු වහලේ උඩ නැගලා. සමහරු ගස් උඩ අට්ටාල ගහන. right. How's the message of the signal මොකක්ද? signal lump. සර් මේ සිග්නල් නම් මොකද වෙලා තියෙන්නේ? මොකද? කියන්නේ සිග්නල් නම් මොකද? මොකද පුතා? නැහැ. සිග්නල් නම් නැහැ. ඒකනේ කේස් එක. මොනවා කරන්නද? අල්ලන් ඉමු. පුළුවන් තරම් ඉමු. මොකද කට්ටුන්නේ නැහැ ඔයා. හොඳයි ඒවා අල්ලන් ඉන්න. right. මහිමත් යනවා එනවා. right. එහෙනම් සර්වත්‍ර කුලකයට අයිති ඒ අදාළ කුලකට අයිති නැත්නම් අන්නේ කොටසට කියනවා අපි අදාළ කුලකයට අයිති නොවන නැත්නම් ඒවල අනුපූරකය කියන. right?
ලියන අනුමාත්‍රිකාව මේක ඇඳගත්තනේ ලියන්න මම පන්තියේ ඉන්නේ මේ කුලකයක උපකුලකය සර් කියන්නේ කුලකයක උපකුලකය ඒක උපකුලකය කොහේද කුලකයක උපකුලකය right මම මේක ගානක් ඇසුරෙන් පැහැදිලි කරලා දෙන්න ඒක ඔයාලට පැහැදිලි වෙනවා හොඳට අහගන්න උපකුලකයක් කියන්නේ මොකක්ද කියන්නේ අපි ගන්නවා A කියන කුලකයේ ඉන්නවා 10 20 අරවල ගණන් කරන ඔට්ටු දුවන්නේ ඕ 10 20 30 40 50 60 ඔන්න ඒ කුලකයේ ඉන්න 10 20 30 40 50 60 right අපි යනවා B කුලකේ මේ A වල හිටිය කවුද එකේ සිට 100 දක්වා 10 ගුණාකාර එකේ සිට 100 දක්වා 10 ගුණාකාර අපි ගමු B කුලකේ අපි යනවා එකේ සිට 100 දක්වා 20 ගුණාකාර මොනවද ඒවා 20 40 60 80 හොඳට තේරුම් ගන්න. එකේ සිට 100 දක්වා 10 ගුණාකාර 10 සිටියාතේ 70 80 එකේ සිට 100 දක්වා 20 ගුණාකාර 20 40 60 80 දැන් මේ ටික අපි වෙන් රූප එක දාන්න ගියාම මොකද වෙන්නේ කියලා බලන්න. ළමයි හොඳට බලන්න බෝඩ් එක දිහා B කුලකයේ ඉන්න සියලු මානව ටික Aටත් අයිති නේද බලන්න 20 එයාගෙත් තියෙනවා 40 මෙයාගෙත් තියෙනවා 60 ඉන්නවා 80 ඉන්නවා 100 එහෙනම් B කෙනෙක් කෙනා Aට අයිති කෙනෙක් නේද එහෙනම් ළමයි මතක තියාගන්න B කියන කුලකය A කුලකයේ උපකුලකයක් A කුලකයේ උපකුලකයක් තේරුණාද එහෙනම් අපි ගත්තොත් මෙයා A කියන ලොකු එක්කෙනා එහෙනම් උපකුලකයේ කියන්නේ යාගේ දරුවෙක් වගේ ළම එයාගේ ඇතුළේ නේද මේ ලොකු රවුම ළමයි දෙන්නට වයිති මේ පොඩි රවුම B තේරුම් ගන්න මෙයා සර්වත්ව කුල මේ B වල තියෙන ඔක්කොම Aටත් අයිති එහෙනම් A ගේ ඇතුලේ තමයි B දාන්න තියෙන්නේ 20 40 60 80
බීටා ඉති නැතිව ඒට ඉන්න කවුද 10 20 මෙතන ඉන්නවා 30 40 මෙතන ඉන්නවා 50 60 ඉන්නවා 70 80 ඉන්නවා 90 100 එනවා ඔයගොල්ලෝ හොඳට තේරුම් ගන්න බීටා ඉති ඔක්කොම ටිකේ ඉන්න නිසා ඒගේ ඇතුළේ තමයි බීන්නේ ඒගේ ඇතුළේ තමයි බීන්නේ දැන් B ගේ ඉන්නවා 20 40 60 80 ඒ ටිකම ඒකෙත් ඉන්නවා නම් ඒ රෝම ඇතුළට B දා ගන්න නම් බීටා ඉති නැති ටික අපි එළියෙන් දැම්මා කවුද 10 20 10 30 50 20 නැහැ 40 නැහැ 60 80 නැහැ 100 නැහැ ඒ ටික ඇතුළේ right ලියා ඉවරයිද පුතේ නෑ සර්. හරි yes. එක දරුවෙක් කියනවා ආයි කියලා දෙන්නලු ඔක ලියා ගන්න මම නැවත කියලා දෙන්න අයියෝ ඔන්න කියන්නේ මේ කඩලා තින්නේ නේද? කඩත් වගේ එනවනේ. අර සහා ඉඳේදී. ඒ වුණාට බට්ටි සතේ මයික් ඔෆ් කරන්න
කට්ටිය හොයන්න. කැමරාව ඔන් කරන්න බලන්න. වැඩ කරනවද බලන්න. කැමරාව ඔන් කරන්න පුතාලා. අසන් පොත පෙන්න. එන්නේ කොල්. අන්තර. ඉන්දුසාර මෙන්න. ඉන්දුසාර පෙන්න. පොත පෙන්නන්න ඉන්දුසාර. පුතේ පොත පෙන්නන්න ඉන්දුසාර. පොත පෙන්නන්න. හරි. දලාංජලි හරි. අවිමුක්ත හොඳයි. ඔදිල්ලා. ඉන්දුසාර කෝ ආරයිට්. ඕකේ. निराश हो गए तेनु तेनु कलाक्षाम होना है हम लोग तुलांजलि होना है हरी को उनकरण नतिया इन्होंने ने उपुण्या उनकरण माली से पेंडो मटे उपुण्या हरी हरी मैं माइक ऑन करने की हुआ कैमरा ऑन करने को हमारा यार लेफ्ट है सामान्य अरे कुते මේ අහගන්න ඔන්න අවත කියලා දෙන්න යන්නේ හොඳට බලාගන්න ලියනගෙන නවත්තන්න ඒ කියන කුලකයේ ඉන්න කවුද දන්නවද එකේ සිට 100 දක්වා 10 ගුණාකාර කවුද එකේ සිට 100 දක්වා 10 ගුණාකාර කවුද ඒවා 10 20 30 40 50 60 70 80 90 100 एक परिमित अपरिमित परिमित कुलकයක් right තව කුලකයක් තියෙනවා B කියලා. එයාගේ නොල් 1 සිට 100 දක්වා 20 ගුණාකාර. මොනවාද 20 40 60 80 100 20 20ක්. 20 වරක් එක 20යි 2 40යි 3 60යි 4 80යි 25 100 100 දක්වා දැන් බලන්න මෙතන තියෙන සියලුම අවයව ඒවල තියෙනවා 20 තියෙනවා බලන්න මම අතුරෑනේ මාක් කරන්න මේකේ තියෙන 20 මේකේ තියෙනවා මේකේ තියෙන 40 මේකේ තියෙනවා මේකේ තියෙන 60 මේකේ තියෙනවා 80 තියෙනවා සෝරි 80 තියෙනවා 100 තියෙනවා රයිට් බලන්න මම B කුලකේ තියෙන අවයව යටි ඉලක්කවල තුපාටි ඒ જાතියම ඒවා තියෙනවා ඒ කුලකේ ඒ ටිකේ ඔක්කොම මෙයාගේ ටික ඔක්කොම තියෙනවා එහෙනම් B කුලකේ ඒ අටතේ ඉන්න කුලකයක් අන්න ඒ වගේ වට කියනවා උප කුලක මොනවද කියන්නේ පුතේ උප කුලක B උපකුලකයක් A
එහෙනම් B කියන එක්කෙනා A කුලකයේ ඇතුලේ ඉන්නේ. එහෙනම් Aට අයිති B ගේ ඔක්කොම A ගේ බඩේ B. A ගේ බඩේ B. බඩ ඇතුලේ ඉන්නේ බලන්න. මේ කට්ටිය ඉන්නවා ඒ කවුම ඇතුලේ ඉන්නේ. 20 40 60 80 ඉන්නවා B ගේ. A ගේ ඉන්නවා A ටිකත් එක්ක 10 30 50 70 right. මේක ලියන්න පුළුවන් ලියන්න යටින් B අණු capital B අණු B අණු capital A කුලකයේ capital A කුලකය තුල පිහිටයි capital B අණු capital A කුලකයේ තුල පිහිටයි මෙවැනි අවස්ථාවකදී උදේ මම ඉන්නේ පාරක් අයිනක ගෙදර තියෙන්නේ මගේ ගෙදරින් එළියට බෑ අඩි දෙකක් ඇති මහ පාර උදේ දවසකට සෑහෙන ඇම්බියුලන්ස් සංඛ්‍යාවක් වෙනවා මේ අර සයිරන් නලාව ගහගෙන යනවා. ඒ කියන්නේ රට මාර විදියට රටේ ඇතුලේ ලෙඩ්ඩු වැඩි වෙමින් පවතින. ඒක ඉතාම භයානක ප්‍රශ්නයක්. භයානකයි. අති භයානකයි. මොකද දැන් මට අපිට ලැබෙන වාර්තා අනුව දවසක මරණ 100කට වඩා වැඩි. ඊට අමතරව ඔයගොල්ලෝ දැක්කත් දන්නේ රෝහල් වල මෘත ශරීරාගාරවල පිරලා තියෙන රෝහල් වල මෘත ශරීර ඒ කියන්නේ මැරිච්ච මිනිස්සුගේ මිනි ගෙනියන්න අයිතිකාරයෝට ගෙනිහිල්ලා පුච්චන්න දෙයක් නැහැ කොවිඩ් හින්දා දෙන්න බෑ ප්‍රශ්න ගොඩයි දැන් තව මේ එන්ඩෙන්ඩ කොවිඩ් ප්‍රමාණය වැඩි වෙනවා ඩෙල්ටා ප්‍රභේදය වෙන තියෙන එක ඉතාම භයානකයි අති වේගයෙන් බෝ වෙනවා ඒක දැන් කියනවා සුළඟින් පවා බෝ වෙනවා නවල කවුරුවත් නැති වෙලාවක මාස්ක් ගලවලා ඉන්නේ හුලඟක් එනවා කොරෝනා රෝගියෙකුගේ විස බීජය හුලඟ වගේ අපේ නහය කට ඇතුළට ඉන්නවා ගිය ගම නහයයි කට ඇතුළට රැඳෙනවා මේ එළම මෙහෙමද තියෙන ඔළුව ගන්න දැන් මේක ළමයි මේ කටෙන් යන මෙහෙම අපේ කෑම හොයම් උගුරට බලන්න මෙතන නහයනොත් කාලයක් තියෙන උස්මකට මේ දෙකම ගිහිල්ලා පුතේ මේ මෙතන එකතු right එතකොට මේ විස බීජය ගිහිල්ලා රැඳෙන්නේ මෙන්න මේක ඇතුලේ මේ කට පැත්තට නහය පැත්තට නවතින නහය පැත්තට නවතින නහය පැත්තට නවතින එන්න මේ හරි එතකොට ළමයි නහය ඇතුලේ තියෙන නාලයයි කටෙන් තියෙන නාලය අතර උඩට ගිහිල්ලා තමයි නවතින්නේ. මෙතෙන්ද ගිහිල්ලා මේක විස බීජය අපිට ප්‍රබල වෙනස ඇටැක් කරනවා අපේ ඇඟට. මොකද නහය හරහා අපේ යන්නේ වාතය විතරයි. වාතය ගියා කියලා මේ විස බීජය විනාශ වෙන්නේ නැහැ. ඒ අපේ කට ඇතුලේ තිබ්බට අපි වතුර බොනවා ඒක කනවා ඒක යන්න පුළුවන්. නහය තියෙන නාලය ඇතුලේ තිබුණාම ඒක යන්නේ නැහැ. අන්න ඒකයි කියන්නේ පුළුවන් තරම් හුමාලය අල්ලන්න කියන. උණු වතුර රත් කරලා හුමාලය රෙද්දකින් වහගෙන අල්ලන්න. ඒක නහය දිගේ අර හුමාලය යනවා. එතන යනවා. හුමාලය යනකොට ඒක රස්නේ වාතය. අධික රස්නේ. එතකොට මේකට අග්ගල් දෙන්න අවකාශය. ගියාම ඒ රස්නේ ගන්න. එතනින් පල්ලෙහාට ගියොත් ආයෙ වෙන්නේ නැහැ. ඒක පුත් නැහැ. ඒක ගියා එතන ඉවරයි. තමයි නහය තියෙනකම් ප්‍රශ්නේ තියෙනවා.
ගොඩක් අය උණු වතුර බොන්නේ. ගොඩක් අය හුමාලේ අල්ලන්නේ. අන්න ඒකයි ප්‍රශ්නේ. හරි. දවසකට අඩුම තරමින් පුතේ 3 පාරක්වත් හුමාලේ අල්ලන්න. 3 පාර. අනිවාර්යෙන් දවසේ උණු වතුර හැර ඇල් වතුර බොන්න එපා. ටිකක් රස්නෙන් බොන්න. මද රස්නෙන් බොන්න. ඔය රස්නෙන් බොනකොට මේ විසරික තියන්නේ යනවා. අනික මාස් එකක් උදා ගෙයින් එළියට බහින්න එපා. තමගේ වත්තටවත් යන්න එපා. මාස් එකක් දාගන්න. ඔය සුලකට එනවා මේක. ගේ අතුරට එන්නේ නැහැ කියලා අපි අනුමාන කරමු. ගේ වහලා තියෙන්නේ. එහෙම වුණොත් අතර පුතේ ඔයාලට හැදුනොත් අති භයානකයි. මොකද ඔයගොල්ලෝ ඉන්ජෙක්ෂන් එක ගහලත් නැහැ ඕගොල්ලෝ. මමත් ගහගෙන තියෙන තාම එකයි. දෙවෙනි එක අපිට තාම ලැබුත් නැහැ. හරි. දැන් මම දැක්කා සමහර අය මැරලා තියෙනවා ඉන්ජෙක්ෂන් ගහපු අය. නිසා මේක භයානකයි. මේක අති භයානකයි. අර එක රටක කෙනෙක් කියලා තිබුණා මේකේ භයානකම ශ්‍රී ලාංකිකව තාම දන්නේ. දන්නවනම් ගෙදර ජනගණනයක්වත් අරන් බලන්නේ ඇයිද? පුළුවන් දන්නේ ඒ තරම් භයානක. හැබැයි අනිත් රටවල් දැන් ගොඩක් ආරක්ෂිතලා තිබුණු ඉන්ජෙක්ෂන් වල හොයාගෙන ගාගෙන ඉවරයි. අපේ රට තාම ඒ තත්ත්වෙට එවිලා නැහැ. ඒ දුප්පත් රටක්. ඒ නිසා මම පුතේ ඕගොල්ලෝ ඉතාම පරිස්සම් වෙන්න. පිට කොහෙවත් යන්න එපා. යාළුවගේ ගෙවල් වල යන්න එපා. දානේ ගෙවල් වල යන්න එපා. මගුල් ගෙවල් වල යන්න එපා. කොහෙවත් යන්න. දැන් අම්මට තාත්තට කියන්නේ ගෙයින් එළියට ගිහලා යනවා අනිවාර්යෙන් වොෂ් එකක් දාගෙන ඉන්න. එළියෙන් ගිහලා අදුන් ටික ගලවලා එළියෙන්ම හොදාගෙන ඉන්න කියන. අනික මුදල් අල්ලද්දි සමහරු මුදල් අල්ලනකොට මුකුත්ම ක්‍රමවේදයක් අනුගමනය කරන මුදල් දැක්කම මිනිස්සුන්ට හරි ආසයි. සල්ලි ගණන් කරන මිනිස්සු හරි ආසයි. සල්ලි වලින් මුදල් වලින් තමයි පුතේ වැඩිම විස බීජේ. ඒක මම තියාගන්න. මුදල් හරයන මුදල් කියන සල්ලි කොල හැමෝම අත ගන්නවා. නහය කහලා අත ගන්නවා, කටේ ඇඟිල්ල ගහලා අත ගන්නවා, හචින් ගහලා අත ගන්නවා. ඉංගන්නෝ අත ගන්නවා. කොහොමද? එතකොට පුතේ මුදල් වල විස බීජ තියෙන ප්‍රමාණය වැඩි. මුදල් වලින් තමයි විස බීජ සංසරණය විශේෂ. සල්ලි ගණන් කරනවා නම් අනිවාර්යෙන් මාස් එක දාලා ඉන්න කියලා කියන්නේ. අනිවාර්යෙන් හැම කෙනෙක්ම දෙකක් දානවා. මම දෙකක් දානවා. මේකක් ක්‍රෙඩි එකක් ඇතුළට දාලා එළියට දාලා 95. එහෙම නැතුව එළියට යන්න එපා පුත්. එහෙම වුණොත් එහෙම විස බීජ ඇවිල්ලා අපිව විනාශ. මැරෙන්නේ නිකන් නෙවෙයි දුක් විඳලා. මේ කියන මටත් හෙට හැදෙලා මම මැරෙන්නේ නැහැ. හැබැයි දුක් විඳලාලු මැරෙන්නේ. මොකද අපේ ගුරුවරයෙකුත් මේ ළඟදී මම අද හැදුනා හොයාගත්ත අද අරන් ගියා ඉස්පිරිතාල පහුවදාමලා. හරි ලංකාවටම හොඳට උගන්න දක්ෂ ඒ උසස් පෙළ උගන්න ගුරුවරයෙක්. හරි එසා මේක භයානකයි. හැමෝම පරිස්සම් වෙන්න. ගෙයින් එළියට යන්න එපා පුතේ. කොහොමවත් යන්න. අමාරුයි තමයි. ගෙට වෙලා ඉන්න එක මාර අමාරුයි. කූඩුවකට දාපු බල්ලෙක් වගේ. හරි අමාරුයි. හැබැයි ඉවසන් ඉන්න. හොඳ කාලයක් ලැබේ. අනාගතේ හොඳ කරගන්න. අද අපි පරිස්සම්. එසා හැමෝම මම කියනවනේ නෙමෙයි තමුන් ආදරය කරනවා. හරි. තේරුණාද? කවුරුත් කියනවනේ තමුන් හිතන්න බුද්ධියක් තියෙනවා. 9 වසර ළමයි දැන් ලොකුයි. ඒගොල්ලෝ හොඳට බුද්ධිය තියෙන ළමයි. හරි. හොඳට හිතන්න. හොඳට ඔළුව කල්පනා කරන්න. කළ වැඩ කරන්න. කිසි අලුත් ගෙදරට එන කිසිම මුත්තේ ගේ ඇතුළට ගන්න එපා කියන අම්මට තාත්තා. ගෙට ගන්න එපා එළියෙන් කතා කරලා යවන්න කියන. ගෙට ගන්නවා කියන අපි විස බීජ ගන්නවා කියන එක. මේ මිනිස්සයා විස බීජ තියනවද නැත්නම් අපි දන්නේ. එයා කොහෙ ගිහිනවද කවුද? අපි දන්නේ. එයා කොහෙ ගිහිලා එනවද දන්නේ. එයා කොරෝනා ලෙඩෙක් ගාවිලා ආවද කවුද දන්නේ. මොකද මේ මිනිස්සයා දන්නේ මේ මිනිස්සයා කොරෝනා කි. කවුරුත් මේ කොරෝනා ලෙඩේ බලෙන් හදාගන්නේ නැහැ පුතේ. අපි දන්නේ කාට හැදිලාද කියලා දන්නේ. ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕනේ. right. අපි වාඩිපඩ. ලියන්න. සත්‍රිවේ B කුලකය මයික් එක ඔන් කරලා කියන්නේ කෙනෙක් ලියපු එක මම ලියාගෙන නැහැ මම හිතෙන් දුන්නේ කියන්න
वो क्या ना दिल्या क्या ना दिल्या B යනු ඒ කුලකය තුළ පිහිටයි. ada bukan dilia B යනු ඒ කුලකය තුළ පිහිටයි. මෙවැනි අවස්ථාවකදී capital B comma capital A ही capital B comma capital A ही උපකුලකයක් ලෙස හඳුන්වනු ලැබේ. උපකුලකයක් ලෙස හඳුන්වනු ලැබේ. උපකුලකයක් ලෙස හඳුන්වනු ලැබේ. එය ළමයි අංකණය කරන්න මෙන්න මෙහෙම බලන්න. B කියන එක්කෙනා උපකුලකයක් කියලා 100 අකුර නිකන් පස්ස දික් කරලා දාන්න. ඒ අකුර මේ පැත්ත. කට ඇරෙන්නේ ලොකු කුලකේ පැත්තට. හරිද? පස්ස පැත්ත යන්නේ පොඩි කුලකේ පැත්තට. එහෙනම් B උපකුලකයක් වේ A ගේ අද වේ වෙන අවස්ථාවකදී B, A උපකුලකයක් ලෙස හඳුන්වනු ලැබේ. එය මේ දිලියන B උපකුලකයක් A ලෙස අංකණය කරනු ලැබේ. අංකණය කරනු ලැබේ. අංකණය කරනු ලැබේ. ළමයි මේ දවස් දෙකේම හැමෝම එන්නේ අන්න එක ලොකු ප්‍රශ්නයක්. එතකොට පාඩම අපිට කරන්න බෑ හරියට. එහෙම වුණොත් මම එක දවසයි කරන්නේ. ඔයාලා දවස් දෙකම එන්න කිව්වොත් එහෙම නේද අපරාධයක් නේ. මම මහන්සියලා කරනවා ඔයාලා එක දවසක් ඉන්න. ඒක මාරුවෙන් එන්නේ shift එකට එන්නේ. සෞදාව බ්‍රහස්පතින්ද එන්නේ. බ්‍රහස්පතින්දාව සෞද එන්නේ. එහෙම බෑ. එහෙම නොවුනොත් මම දෙක එකක් කරනවා. තේරුම්න්නේ මම විතර මහන්සියලා ඔයාලා මහන්සිය. එහෙම කරන්න බෑ. දැන් ගිය හතේ හිටපු උන්ගෙන් භාගයක් අද නැහැ. right. B උපකුලකයක් මේ A ලෙස අංකණය කරනු ලැබේ. පහත දැක්වෙන මලීෂා මයික් එක ඔෆ් කරන්න. පහත දැක්වෙන කුලක පහත දැක්වෙන කුලක පහත දැක්වෙන කුලක පරිමිත අපරිමිත 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 අபிශූන්‍ය අபிශූන්‍ය
වශයෙන් නම් කරන්න නම් කරන්න තව කියන්න සර්. එක තව පාරක් කියන්න සර්. මොකද තව පාරක් කියන්න සර්. පරිමිත අපරිමිත අභිශූන්‍ය වශයෙන් නම් කරන්න මම දැන් ප්‍රශ්න හයක් දෙනවා. ඒක යටින් ලියන්න ඕන ඔයගොල්ලෝ මේ පරිමිත කුලකයක්ද අපරිමිත කුලකයක්ද අභිශූන්‍ය කුලකයක්ද කියලා ලියන්න. හරිද? එක ඔබ විදුහලට පැමිණෙන ඔබ විදුහලට දුම්රියෙන් පැමිණෙන සිසුන් ඔබ විදුහලට දුම්රියෙන් පැමිණෙන සිසුන් මේ ප්‍රශ්නට උත්තරේ එක එක පළාත් වලට එක එක විදිය වෙනස් වෙනවා. සමහර අයට මේකේ ගාණක් තියෙනවා. සමහර අය ඉස්කෝලවලට කෝච්චියෙන් කවුරුත් එන්නේ නැහැ. මොකද ඒ පැත්තේ කෝච්චියක් නැහැ නේද? එතකොට එහෙමනම් මොකද උත්තරේ කියලා උඹ දන්නවා. එන කට්ටිය ගණන් කරන්න පුළුවන් නම් පරිමිතයි. ගණනය කරන්න බැරි නම් අපරිමිතයි. එක්කෙනෙක්වත් නැත්නම් අභිශූන්‍යයි. දෙක පහහි ගුණාකාර පහහි ගුණාකාර පහහි ගුණාකාර තුන ගණින සංඛ්‍යා සර් තුන මොකද්ද? තුන ගණින සංඛ්‍යා අතර දෙකට අඩු ප්‍රථමක සංඛ්‍යා දෙකට අඩු ප්‍රථමක සංඛ්‍යා දෙකට අඩු ප්‍රථමක සංඛ්‍යා ඊළඟ එක එකත් 10ත් අතර පූර්ණ සංඛ්‍යා ඊළඟ එක 10ත් 15ත් අතර 10ත් 15ත් අතර සමචතුරස්‍ර සංඛ්‍යා අවසාන එක ඉංග්‍රීසි හෝඩියේ අකුරු right විනාඩි දෙකක් දෙනවා ටක් ගාලා ලියාගෙන යන්න. පරිමිත කුලකයක්ද අපරිමිත කුලකයක්ද අභිශූන්‍ය කුලකයක්ද කියලා. ඒ ගාන දෙක ගාන යටින් ලියුව උත්තරේ. හරියක්. ඉක්මන් කරන්න.
එහෙනම් උත්තරට කියන්න පුතේ. බලමු. ඔබ විදුහලට දුම්රියෙන් පැමිණ සිසුන් පරිමිතද අපරිමිතද අභිශූන්‍යද? විමුක්ති කියන්නේ අභිශූන්‍ය వాళ్ళకి ඉස්කෝලේ කෝච්චියෙන් අභිශූන්‍ය අභිශූන්‍ය දිල්ලගේ ඉස්කෝලේ කෝච්චියෙන් ගෙනාවේ නැද්ද? දිල්ලා නෑ සර්. දිල්ලා කොයි ඉස්කෝලේ යන්නේ? මිනුවන්ගොඩ නාලන්දා බාලිකා. නලන්දා පාර. මම ඉතින් අක්කා නිවුස් පිටිද නම් ඉතනවාද? හරි. දැන් ඉස්කෝලේට කෝච්චියෙන් එන්නේ නැති කට්ටිය ඉන්නවා නම් අභිශූන්‍ය කුලක කියලා ලියන්න ඕනේ. කෝච්චියෙන් එන කට්ටිය ඉන්නවා නම් කවුරු හරි ඉස්කෝලේක ඔයගොල්ලෝ දන්නවා. ඒක පරිමිත කුලකයක්. මොන කුලකයක්ද? පරිමිත කුලකයක්. right. දෙක. පහේ ගුණාකාර. ළමයි පහේ ගුණාකාර ගණන් කරලා ඉවර ගන්න පුළුවන්ද? අපරිමිත අපරිමිත කුලකයක්. දෙක අපරිමිත කුලකයක්. දෙකට අඩු ප්‍රථමක සංඛ්‍යා. ළමයි දෙකට අඩු ප්‍රථමක සංඛ්‍යා තියෙනවද? අභිශූන්‍ය ඒක අභිශූන්‍යයි. පළවෙනි ප්‍රථමක සංඛ්‍යාව 2. එහෙනම් දෙකට අඩු ඒවා නැහැ. අභිශූන්‍ය. 1/10 පූර්ණ සංඛ්‍යා පරිමිත පරිමිත කුලකයක්. මොන කුලකයක්ද? පරිමිත කුලකයක්. 10යි 15යි අතර සමචතුරස් සංඛ්‍යා. සමචතුරස් සංඛ්‍යා අභිශූන්‍ය අභිශූන්‍ය. අභිශූන්‍ය yes. අභිශූන්‍ය උරතුරු 9යි. එහෙනම් සමචතුරස් සංඛ්‍යා දෙකක් තියෙන දෙපැත්තේ 16යි 9යි 10යි 15යි අතර එකක්වත් නැහැ. එහෙනම් අභිශූන්‍ය කුලකයක්. ඉංග්‍රීසි ඕඩිය අකුරු පරිමිත ගණන් කරලා 26යි මොනවාද? පරිමිත. right. එහෙනම් වෙලාව දන්නේ නැතුව ගිහලා ඉවරයි. right. අපි මුතේ අහගන්න චුට්ටක් බ්‍රහස්පතින්ද අනිවාර්යෙන් සහභාගී වෙන්න. අර මුදල් ගෙවපු නැති කට්ටියට ප්‍රශ්නයක් තියෙනවා කියලා මට දෙමාපියෝ ගොඩක් කතා කරලා කිව්වා. හැටන් නැෂනල් බැංකුවේ බැංකුව තමන්ගේ අහලා පහල නැහැ කියලා. තමන්ගේ ළඟපාර දවුණු නැහැ කියලා. මම හෙට දවසේ කොහොම හරි ලංකා බැංකුවේ ගිණුමක් ඕගොල්ලන්ට දෙන්න උත්සාහ කරනවා. එමුත් ඒකට ගන්න දාන්න. මේ සතියේ වැඩේ ඉවර කරලා දෙන්න කියලා දෙමාපියන්ට කියන්න. ඉතිමක් කරන්න. right. එහෙනම් අපි බ්‍රහස්පතින්ද කියන දවසේ හම්බෙමු. right. හැමෝටම ආයුබෝවන්. අයිබෝන් සර් අයිබෝන් සර්. අයිබෝන් සර් thank you sir.